ආයිබෝවන් ළමයි. අපි ව්‍යාපාර සැලැස්ම කියන පාඩම තමයි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ සිලබස් එකේ අවසාන පාඩම. අපි කලින් දවසේ ව්‍යාපාර සැලැස්මක මූලික දේවල් ටික කතා කළා. ඒ අතුරින් වැදගත්ම වෙන දේ තමයි ව්‍යාපාර සැලැස්මක අන්තර්ගතය. ව්‍යාපාර සැලැස්මක් හදනකොට මොනවද ඇතුළත් කරන්න ඕනේ? අපි සාධක නැත්නම් කරුණු 8ක් ගැන කතා කළා. අපි අද පාඩම පටන් ගන්න කලින් බලමු මොනවද ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත වෙන්න ඕනේ කරුණු. ඔයත් බලන්න ඔයාට මේකෙන් කොච්චර දේවල් මතකද? මුලින්ම තිබුණා මුල් පිටුව කවර් පේජ් එක. දෙවෙනියට තිබුණා විධායක සාරාංශය. විධායක සාරාංශය. තුන්වෙනියට තිබ්බා ව්‍යාපාර විස්තරය. විස්තරය. 4 අලෙවි සැලැස්ම. අලෙවි සැලැස්ම. 5 මෙහෙයුම් සැලැස්ම. මෙහෙයුම්. ඊට පස්සේ 6 මානව සම්පත් සැලැස්ම. 7 මූල්‍ය සැලැස්ම. 8 ඇමුණු. හරි. අද අපි මේ අංග වලින් කීපයක් ගැන වැදගත් ඒවා ගැන වැඩිපුර කතා කරනවා. ඒවා තමයි විධායක සාරාංශය, අලෙවි සැලැස්ම, මෙහෙයුම් සැලැස්ම, මානව සම්පත් සැලැස්ම සහ මූල්‍ය සැලැස්ම. හරිද? මුල් පිටුව ගැන කතා කරා. ව්‍යාපාර විස්තරයේදී ව්‍යාපාරයේ මූලික විස්තර ටික. ඊළඟට ඇමුණුම් වල තියෙන්නේ අපේ ව්‍යාපාර විස්තරයට මේ ව්‍යාපාර සැලැස්මට සැලැස්ම කියෝනෙක් කෙනාට වැඩිදුර තොරතුරු ගන්න ඕනේ නම් ඒ අපි ඒවා ගත්ත මූලාංශ ටික සහ අතිරේක දේවල් ටික ඒකේ තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ව්‍යාපාර සැලැස්ම අන්තර්ගතය මේ ලොකු වෙන එක වළක්ව ගන්න, විශාල වෙන එක වළක්ව ගන්න. එහෙනම් අපි උතනින් අර පාඩම පටන් ගමු. එතකොට අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ විධායක සාරාංශය ගැන. හැබැයි මම ඒක අන්තිමටම තමයි කියලා දෙන්නේ. ඔය විධායක සාරාංශය කියන එක ඔයාගේ මුල් පිටුවට පස්සේ ආවට මුල් පිටුව කියන්නේ අපේ පිට කවරේනේ. ඒතකොට පිට කවරෙන් මේ ව්‍යාපාර සැලැස්ම බලපු ගමන් තියෙන්නේ විධායක සාරාංශය වුණාට ඕක ලියන්නේ ව්‍යාපාර සැලැස්ම ලියලා අවසානෙට. දෙවෙනියට මෙතන තියෙනවා තමයි. නමුත් ඒක හදන්නේ ව්‍යාපාර සැලැස්ම හදලා අවසානෙට. ඒ නිසා මම ඒක උගන්වන්නේ අන්තිමට. අලෙවිකරණ සැලැස්ම ගැන හිනම් අපි මුලින්ම බලමු. ඊට පස්සේ තියෙන අලෙවිකරණ සැලැස්ම. මේ සැලැස්ම වල 4ක් මෙතන තියෙනවා. අලෙවි, මෙහෙයුම්, මානව, මූල්‍ය. මේ අපි ඉගෙන ගත්ත පාඩම් 4නේ. මෙහෙයුම් කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය. දැන් ව්‍යාපාර සැලැස්මක් හදන්නේ ව්‍යාපාරي කරන්න කලින්. අපි ඔය පාඩම් 4දී ඉගෙන ගත්තා ව්‍යාපාරයක් කරගෙන යනකොට මොනවද අපි ඔය ශ්‍රිත 4ට අදාළව කරන්නේ. මෙහෙයුම් සැලැස්ම නම් අපි බැලුවා තාක්ෂණය යොදාගන්නේ කොහොමද? නිෂ්පාදන ශිල්ප ක්‍රමය කියන්නේ මොකද්ද? ඊට පස්සේ පිරියත සැලැස්ම කියන්නේ මොකද්ද? ද්‍රව්‍ය මිලදී ගන්නේ කොහොමද? ඔයගේ ගණනාවක් කියලා බැලුවා. අලෙවිකරණය නම් අපි ප්‍රධාන වශයෙන් අලෙවිකරණ සංකල්ප බැලුවා. ඊට පස්සේ 4P's ගැන තමයි ප්‍රධාන අවධානය තිබුණේ. මූල්‍ය කළමනාකරණයේදී අපි ප්‍රධාන වශයෙන් කතා කළේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් හොයාගන්නේ කොහොමද? ඒ හොයාගත් අරමුදල් ව්‍යාපාරයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් යොදවන්නේ කොහොමද? මානව සම්පත්තියේ නම් අපි කතා කළේ මානව සම්පත් වල කාර්යයන් ගණනාවක් තිබුණා. ව්‍යාපාරයට අවශ්‍ය, ව්‍යාපාරයට යෝග්‍ය මානව සම්පතක්. ඒ කියන්නේ මේ ශ්‍රමයනේ. ශ්‍රමිකයෝ ටිකක් හොයාගන්න එක, ඒගොල්ලෝ රඳව ගන්න එක, ඊට අදාළ සියලුම දේවල්. සේවකයෙක්ගේ රැකියාවක් නිර්මාණය වීමේ ඉඳලා සේවකයෙක් රැකියාවට ඇවිල්ලා රැකියාව කරන අතරවාරයේදී වෙන සෑම කටයුත්තක්ම අවසානයේදී ව්‍යාපාරයෙන් නැත්නම් රැකියාවෙන් අස්වෙලා යන තැන වෙනකම් කරුණු ගණනාවක් මානව සම්පත් කළමනාකරණය කතා කරනවා. ඒ ඔක්කොම කතා කරන්නේ දැනට කරගෙන යන ව්‍යාපාර ගැන.
ඒතර මේ ව්‍යාපාර සැලැස්මි දාන්නේ දැන්ට කරගෙන යන එකක් නෙමෙයි ඉස්සරහට කරන්න ඉන්න එකක්. ඔය පාඩම් වලදී කතා කරපු අනාගතේ කරන්න ඉන්න දේවල් දැන් තීරණය කරන වෙලාවල් තියෙන උදාහරණයක් නිෂ්පාදන ශිල්ප ක්‍රමය මොකක්ද කියන එක ඔයා ව්‍යාපාරේ කරන්න කලිනුයි තීරණය කරන්නේ. පිළියෙත සැලැස්ම කොහොමද කියන එක ඔයා කලිනුයි තීරණය කරන්නේ. සැපයුම්කාරයෝ හොයාගන්නේ කොහොමද කියන එක කලිනුයි තීරණය කරන්නේ. මේ භාණ්ඩයට අදාළ ප්‍රචාරණ ක්‍රම මොනවද කියන එක කලින් තීරණය කරනවා. හරිද? අපි ඊට පස්සේ මේකට අදාළව මිල කරන්නේ කොහොමද කියලා තීරණය කරනවා. අපේ නිෂ්පාදිත මිශ්‍රය මොන වගේද කියලා ඒවා කලින් තීරණය කරනවා. ව්‍යාපාරයට මුදල් හොයාගන්නේ කොහොමද කලින් තීරණය කරනවා. ව්‍යාපාරේ හොයාගත්ත මුදල් යොදවන්නේ කොහොමද කලින් තීරණය කරන්නේ. ව්‍යාපාරින රැකියා මේ ව්‍යාපාර ඇතුලේ නිර්මාණ රැකියා මොනවද? රැකියා විස්තරේ, රැකියා පිළිවිතරේ හොයන්නේ කෙනෙක්ව රස්සාවට එන්න කලින්නේ. ඒතර ඒවා තමයි ව්‍යාපාර සැලැස්මි දාන්නේ මේ එක එක උපසැලැස්මු වලට අදාළව. එහෙනම් අලෙවිකරණ සැලසුම් අපි දාන්නේ අලෙවිකරණයට අදාළව ව්‍යාපාරය කරන්න කලින් තීරණය කරන්න ඕනේ කරුණු. ඒතර මම මේකෙදි ඔයාලට පාඩම් කරගන්න ලේසි වෙන්න වදුවකින් තමයි මේ කරුණු ටික දාලා තියෙන්නේ. කරුණ උපකරණ. ඒතර පළවෙනි එකේ තියෙනවා කරුණු වල අපි බලන්න ඕනේ අපි මේ ව්‍යාපාරය පටන් ගන්න යන වෙළඳපොළ මොන වගේ එකක්ද? අපි ඉන්න කර්මාන්තේ මොන වගේ එකක්ද? මේ වෙළඳපොළ කියන්නේ අපේ ගැනුම් කරුව සෙට් එකට කියලා මම කිව්වනේ අලෙවිකරණේ. කර්මාන්තය කියන්නේ අපේ තරගකරුවෝයි අපි එකතු වෙලා ඉන්නේ. ඒ කියන්නේ විකුණුම්කාරයෝ සෙට් එකට තමයි කර්මාන්තය කියන්නේ. ඒතර අපි වෙළඳපොලේ ඉන්න ගණුම්කරුවෝ මොන වගේද? ඊට පස්සේ වෙළඳපොළ ගණුම්කරුවෝ ඉන්නේ එක ප්‍රදේශයකද, එක රටකද, එහෙම නැත්නම් රටවල් ගණනාවකද? ජාත්‍යන්තර වෙළඳපොළක්. තරගේ මොන වගේද? දැන්ට ආයතන කොච්චර ඉන්නවද? එයාලා මේ වෙළඳපොළ ඇතුලේ ස්ථාවර වෙලාද ඉන්නේ? අපිට ඉඩක් තියෙනවද? ඒවා කලින් තීරණය ගන්නවා. එකපාරට ව්‍යාපාරයක් පටන්ගෙන පස්සේ බලලා හරියන්නේ නැහැ තරංකාරයෝ ඉන්නවද, ගැනුම්කරුවෝ ඉන්නවද කියලා. එහෙම වුණොත් ව්‍යාපාරය අසාර්ථකයි. ඊළඟට අපි තීරණය කරන්න ඕනේ භාණ්ඩයේ පැත්තෙන් අපි මොනවද හදන්නේ? ඒක තමයි අලෙවිකින් අපේක්ෂිත භාණ්ඩය හෝ සේවාව කියන්නේ. භාණ්ඩය හෝ සේවාව මොකද්ද? ඊට පස්සේ තිබ්බානේ නිෂ්පාදිත මිශ්‍රයක්. දිග, පළල, ගැඹුර ඒවා කලින් තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ නිෂ්පාදිතවල ප්‍රයෝජනය මොකද්ද පාරිභෝගිකයින්ට? ඒවැ මෝස්තරය මොනවද? ඒවා ඔක්කොම කලින් තීරණය කරන්න. ඊළඟට අපි ඉලක්ක වෙළඳපොළ. ඉලක්ක වෙළඳපොළ ඉන්නේ මුලින්ම අපි වෙළඳපොළ කඩනවානේ, ඛණ්ඩනය කරනවානේ. ඒතකොට අපිට තියෙන වෙළඳපොළ ඛණ්ඩනය කරන්නේ කොහොමද? පදනම් තිබ්බා. මේ මොන පදනමද? ඊට පස්සේ අපිට ඉලක්ක වෙළඳපොළට ළඟා වෙන්න මොනවද පාවිච්චි කරන උපාය මාර්ග? ඒවා ඔක්කොම අලෙවි සැලැස්ම. ඊට පස්සේ තරඟකාරයෝ ගැන. තරංකාරයේ ශක්තිය, ඊට පස්සේ තරංකාරයට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? ඒ වගේ දේවල්. ඊළඟට අපි කොච්චර විකුණනවද? ඉලක්ක වෙළඳපොළ ප්‍රමාණය අපි අත්පත් කරගන්න යන්න. එතකොට අපේ භාණ්ඩයේ අපේ වෙළඳපොළේ ඉන්න ගැනුම්කරුවන්ට ගන්න පුළුවන්ද? හරි. අපේක්ෂිත වෙළඳපොළ වර්ධනය වගේ දේවල්. තරංකරුවන් උපාය මාර්ග බලනවා. අපේ අලෙවි උපාය මාර්ග. වාර්ෂික විකුණුම් පුරෝහතනය. විකුණුම් වලට අදාළ වියදම් කොමිස් වෙන්න පුළුවන්, බෙදා හැදීමේ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අලෙවිකරණයට යොදා ගන්න ඔය ප්‍රචාරණ රත වගේ දේවල් ෂෙයා වෙන ඒවා වෙන්න පුළුවන්. අලෙවිකරණ අදාළ වියදම්. මේකේ ලියන්න බැරි එකක් නැහැ. හැබැයි මේ ලියන ඒවා ව්‍යාපාරය කරන්න කලින් තීරණය කරන්න ඕන දේවල් වෙන්න ඕන. ව්‍යාපාරය කරගෙන යනකොට තීරණය කරන්න ඕන දේවල් සැලැස්මි දාන්න බෑනේ. ව්‍යාපාරය කරන්න කලින් තීරණය කරන්න ඕන තමයි ව්‍යාපාර සැලැස්මේ අලෙවි සැලැස්ම වල දාන්නේ. ඊට පස්සේ අපි ආවොත් මෙහෙයුම් සැලැස්මට. මෙහෙයුම් සැලැස්මට ආවොත් මෙහෙයුම් සැලැස්මේ අපි දාන්නේ මෙහෙයුම් කළමනාකරණය පිළිබඳව නැත්නම් භාණ්ඩය හෝ සේවාව නිපදවීමට අදාළව ව්‍යාපාරය කරන්න කලින් තීරණය කරන්න ඕන දේවල්. එකක් අපේ නිෂ්පාදන ධාරිතාවය ගැන අපි තීරණය කරන්න ඕනේ. අපිට කොච්චර භාණ්ඩ හදන්න පුළුවන්ද? සමහර වෙලාවට අපේ ධාරිතාවය අර අලෙවිකරණයේදී පුරෝහතනය කරපු ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් අලෙවිකරණයේදී අපි හොයාගත්තා මේ භාණ්ඩයේ පළවෙනි අවුරුද්දේදී ඒකක ලක්ෂයක් විකුණයි අපි. ධාරිතාවයේ තියෙන අවුරුද්දකට ලක්ෂයකමාරක් හදන්න.
එහෙමයි කියලා ඒතර අපි ලක්ෂ්‍ය එකමාරක් හදන්නේ නැහැනේ. අපි හදන්නේ ලක්ෂ්‍යයයි. හරි. සමහර වෙලාවට අපේ ධාරිතාවය මේ අපේ ඉල්ලුමට වඩා අඩු වෙන්න පුළුවන්. හරි. අපිට ලක්ෂ්‍ය හදන්න පුළුවන්. ලක්ෂ්‍ය එකමාරක් විතර ඉල්ලුමක් තියෙනවා. ඒතර අපි බලන්නේ කොහොමද ඉල්ලුම අපි සම්පූර්ණ කරන්නේ කියලා. ඊට පස්සේ නිෂ්පාදනයේ තමයි අපිට වැඩිම ස්ථාවරයක් ගන්න ඕන වෙන්නේ. කර්මාන්ත ශාලා, යන්ත්‍රෝපකරණ, ඔය ටික ගන්නෙ කොහොමද? ඊට පස්සේ අමුද්‍රව්‍ය, භාණ්ඩ හදන අමුද්‍රව්‍ය ඕනේ. අපි හදන ඒක ප්‍රමාණය අනුව කොච්චර අමුද්‍රව්‍ය ඕනේද? ඒවැයි ගුණාත්මක භාවය කොහොමද? ඒකට කොච්චර පිරිවැයක් යනවද? සැපියුම්කාරයෝ කලින් ලියාපදිංචි කරගන්නවද? නැත්නම් අවශ්‍ය වෙලාවට මිල ගණන් කැඳවල හොයා ගන්නවද? ඒක තීරණය කරන්න. ඊට පස්සේ නිෂ්පාදනයේට අවශ්‍ය සේවකයෝ කවුද? එතකොට අපි කොච්චර සේවක ප්‍රමාණයක් ගන්නවද? ඒගොල්ලෝ ගන්න ස්ථිර සේවකයෝ විදිහට. කොන්ත්‍රාත් පදනමින් ගන්නවද? ඒගොල්ලන්ට ගෙවන්නේ කෑලි ක්‍රමයකටද කාල ක්‍රමයකටද? හරිද? නිෂ්පාදන ඒකක ගන්න හදන ගානට ගෙවනවද? එහෙම නැත්නම් මාසෙට ගානක් ගෙවනවද? ඊළඟට නිෂ්පාදනයට සම්බන්ධයි ගොඩාක් වෙලාවට පොදු කාර්ය පිළිවෙල. පොදු කාර්ය පිළිවෙල කියන්නේ ඒකක ගාන අනුව වෙනස් වෙන්නේ නැති පොදුවේ දරන පිළිවෙල. කර්මාන්ත ශාලාවේ කුලිය, කර්මාන්ත ශාලාවේ රක්ෂණ වියදම, වරිපණම් ඒව කොච්චරද කියලා බලන්න. ඊට පස්සේ කර්මාන්ත ශාලා බිම් සැලැස්ම. ඒකට තමයි අර පිරියන සැලැස්ම හිමත් දෙන්නේ. ඊට පස්සේ අපේ අපද්‍රව්‍ය බැහැර කරන්නේ කොහොමද? නිෂ්පාදන ආයතනයක් නා. ඊට පස්සේ අපේ කර්මාන්ත ශාලාවෙන් වෙන සමාජීය සහ පාරිසරික බලපෑම්. මොකද සමාජයට හරි පරිසරයට හරි මේ අගතියක් වුණොත් එහෙම අපිට බාහිර සමාජයෙන් ඒ වෙනුවට ප්‍රතික්‍රියා දක්වන්න ඉඩ තියෙනවා. සමහර විට කර්මාන්ත ශාලා වහන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් බලන්න වෙයි. ඊළඟට පිරිවැය පැත්ත ගත්තොත් නිෂ්පාදනයේ සම්බන්ධව ඒකක පිරිවැය තීරණය කරන එක, ඊට පස්සේ මුළු නිෂ්පාදන පිරිවැය, සමච්ඡේද ලක්ෂ්‍ය ගණනය කරන එක. ඒතර ඒ වගේ දේවල් නිෂ්පාදනයේ පැත්තට අදාළ එන ඒවා මෙහෙයුම් සැලැස්මට දාන්න. ඊළඟට ව්‍යාපාරය ආරම්භ කරන්න පෙර දරන්න ඕන වේදම්. අනුමැතියින් ගන්න, බලපත්‍ර ගන්න, කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්න, මේ වගේ දේවල්. හරි. මානව සම්පත් සැලැස්මේදී අපි බලන්න වෙනවා මානව සම්පත කියන්නේ එතකොට ආයතනයේ අයිතිකරුවට පස්සේ ඉන්න ඉහළ කළමනාකරුවන්ගේ ඉඳන් පහළම සේවකයා දක්වා සියලුම දේවල්. හරි. එතකොට මේකට ඇතුළත් වෙන්න ඕනේ හවුල්කරුවෝ ව්‍යවසායිකයෝ ගැන විස්තර, කළමනාකරුවන්ගේ කුසලතා, සංවිධාන ව්‍යුහය කොහොමද යන්නේ, ඊට පස්සේ සංවිධාන සටහන, වාර්ෂිකව කොච්චර වැටුප් වෙනුවෙන් වැටුප් සහ සේවක වෙනුවෙන් කොච්චර වියදම් දරන්න වෙනවද, ඊට පස්සේ සේවකයන්ට අදාළව තියෙන නෛතික වියදම් තියෙනවනේ, EPF ETF ගෙවන ඒවා, අයින් වෙනකොට පාරිතෝෂික ගෙවන ඒවා, අයින් කළොත් සේවකෙක් වන්දි ගෙවන ඒවා, ඒවා ඔක්කොම මානව සම්පත් වලට තමයි ගන්න වෙන්නේ. හරි. ඊළඟට ඇයි මේ අපි ඉගෙන ගන්නනේ මිනිස් බල සැලසුම්, මානව සම්පත් සැලසුම් කරන්නේ, කොච්චර සේවකයෝ ඕනේද, කොහොමද බඳවගන්නේ, ඔක්කොම මානව සම්පත්. වැඩිම ඇත්තටම කරුණු තියෙන්නේ මේ මූල්‍ය සැලැස්ම. අනිත් ඒවා අපි නිකන් දන්න කතන්දරේ. මූල්‍ය සැලැස්ම තමයි අපිට සල්ලි ඕන විදිහ සහ මේ සල්ලි යොදවන විදිහ දාන්නේ. ඒතර මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම ඇස්තමේන්තු ව්‍යාපෘති පිරිවැය ප්‍රකාශනය කියලා එකක්. ඒකේ අලුත් එකක් අපි ඉගෙන ගමු. ඇස්තමේන්තු කියන්නේ දරන්න බලාපොරොත්තු වෙන. ව්‍යාපාර සැලැස්මල ව්‍යාපාරය කරන්න කලින් ඇස්තමේන්තුගත ව්‍යාපෘති වාර්තාව. ව්‍යාපෘති වාර්තාව. ඊට පස්සේ ඕකේ තියෙන්නේ අයවැයගත මූල්‍ය ප්‍රකාශ ටික බලන්න. ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය අපි හදන්නේ ඇත්තටම මේ ව්‍යාපාරයේ කාල පරිච්ඡේදය ඉවරුනහමනේ. ව්‍යාපාරයේ කාල පරිච්ඡේදය පටන් ගන්න කලින් හදනවා නම් ඒකට කියන්නේ ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය. ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය. අපිට කොච්චර සල්ලි අනාගතේ එයිද, කොච්චර සල්ලි අනාගතේ වියදම් වෙයිද. ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. වත්කම් වගකීම් හිමිකම් අවුරුද්ද අවසානයේ කොහොමද එන්නේ? ඊට පස්සේ ඔන්න අමුතු එකක්. ණය ගෙවීමේ සටහන. මොකද මම ඒ ටික ලියන්නේ අනිත් දේවල්
ඔය මූල්‍ය ප්‍රකාශ හඳුනගලා ඉගෙනගෙන තියෙනවා. මෙහිම එකක් හදලා නැහැ නේ මූල්‍ය ප්‍රකාශන වල. ඊට පස්සේ 6 වෙනි එක විදිහට තියෙන්නේ ආයිත් අලුත් එක ව්‍යාපෘති සාරාංශය. මේවා අලුත් දේවල්. ඒකයි මම මේ ටික දැම්මේ. බලමුද ඇස්තමේන්තු ව්‍යාපෘති වාර්තාවේ දාන්නේ මොනවද කියලා. ඒකේ දාන්නේ මේ අපි තෝරාගත්ත ව්‍යාපාර අදහස ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න දරන්න වෙන සියලුම පිරිවැය. මේකෙදි පිරිවැය කොටස් කීපයකට වර්ග කරලා තියෙනවා. හරිද? පළවෙනි එක තමයි ස්ථාවර පිරිවැය. ඒකෙන් දන්නවනේ අතන ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදන ඒකක ගානත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. මම අර කලින් කිව්ව ඉඩම් ගොඩනැගිලි වලට, යන්ත්‍ර සූත්‍ර වලට, රථ වාහන වලට, උපකරණ වලට, රක්ෂණයට, වරිපනම් වලට දරන්න වෙන වියදම්. ඊළඟ දෙවෙනි වියදම් જાතිය තමයි මෙහෙයුම් පෙර වියදම්. මෙහෙයුම් පෙර නෝට් එකේක මෙහෙයුම් කියලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ මෙහෙයුම් පෙර කියලා. මෙහෙයුම් පෙර කියලා කියන්නේ ව්‍යාපෘතියේ මෙහෙයුම් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයනේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නැත්නම් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්න පෙර දරන්න ඕනේ වියදම්. සමහර විට අපි ගන්න ඉඩම කැලෑ වැදිලා තියෙන එකක් නම් සමතලා නැති එකක් නම් අපිට ඉඩම සමතලා කරන්න ඕනේ. ඒකට කියන ඉඩම් සංවර්ධන වියදම්. ජලය, විදුලිය වගේ මූලික පහසුකම් ටික ලබා ගන්නවා. බලපත්‍ර ගන්න එක. ව්‍යාපාර ලියාපදිංචි කරන එක. මේවා මෙහෙයුම් කටයුතු වලට කලින් කරන්නේ. ඒ නිසා මෙහෙයුම් පෙර වියදම්. ඊළඟට තුන්වෙනි එක තමයි කාරක ප්‍රාග්ධන වියදම්. කාරක ප්‍රාග්ධන වියදම්. මේ වියදම් මොනවද කියලා අහන්න පුළුවන් MCQ වලට. ඒ නිසා මේ මොන හරියට මතක තියාගන්න. කාරක ප්‍රාග්ධනය කියන්නේ අපි එදිනෙදා මෙහෙයුම් කටයුතු කරගෙන යනකොට මේ දරන්න ඕනේ වියදම්. අමුද්‍රව්‍ය ගන්න, නිෂ්පාදන පොදු කාල පිරිවැය, ශ්‍රම පිරිවැය, ඊට පස්සේ විකුණුම් හා බෙදා හැරීම් පිරිවැය, ආයතන පරිපාලන වියදම්, මූල්‍ය වියදම් ඔක්කොම දාන්න. ඊට පස්සේ තියෙනවා ඇස්තමේන්තු වල ආදායම් ප්‍රකාශය. ඒකේ ඇතුළත් වෙන්නේ ඉතින් ආදායම් ප්‍රකාශයේ තියෙනවම තමයි. එකම වෙනස ඇස්තමේන්තු ගත නිසා දැනට දරපු පිරිවැය නෙමෙයි තියෙන්නේ. අනාගතේ දරන්න බලාපොරොත්තු වෙන පිරිවැය තමයි තියෙන්නේ. බලන්න අපිට විකුණුම් තියෙනවා. විකුණුම් පිරිවැය, දල ලාභය, ක්‍රියාකාරී ලාභය, බදු වසු ලාභය. ඇස්තමේන්තුවට මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ තියෙන්නේ මුදල් ගලායේ, මුදල් ගලායාම්. මම හිතනවා මේ වෙනකොට ගිණුම් කරන්නේදී එයා මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඉගෙනගෙන නැති කියලා. ඒ නිසා මම මේක කියන්නේ නැහැ. මුදල් ගලා එන්නේ අපිට ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධනය එහෙම නැත්නම් කොටස් නිකුත් කළාම විකුණුවාම ඊට පස්සේ වෙනත් ආදායම් වලින් ස්ථාවර තැන්පත් පොලී වගේ වත්කම් විකිණීමෙන් හරිද ණය ලැබීමෙන් ඔය වගේ අපිට හම් වෙනවා මුදල්. මුදල් ගලා යනවා ජංගම නොවන වත්කම් ගන්න, ණය ගෙවන්න, අමුද්‍රව්‍ය ගන්න, වැටුප් ගෙවන්න, සැපයුම් කරුවන්ට ගෙවන්න, වියදම් ගෙවන්න, බදු ගෙවන්න. ඔයාලා තමයි වියදම්. මූල්‍ය සත්ත්ව ප්‍රකාශය ඇස්තමේන්තු ගත සාමාන්‍ය මූල්‍ය සත්ත්ව ප්‍රකාශයේ තියෙන වත්කම් බෙදලා දිනවා ජංගම නොවන කියලා. ඊට පස්සේ වගකීම් බෙදලා දිනවා ජංගම නොවන කියලා. ඊට පස්සේ හිමිකම දාලා තියෙනවා. අලුත් එකක්. ණය ගෙවීමේ සටහන. හරිද? ණය ගෙවීමේ සටහනේදී ණය ගෙවීම සටහන කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරි? මේක හදන්නේ ණය වලට. ණය ප්‍රධාන වශයෙන් අපිට තියෙන්න පුළුවන් ණය හිමියෝ. ණයනි. ණය හිමි. ඊට පස්සේ බැංකු ණය වගේ දිගු කාලීන ණය. ඊට පස්සේ බදු වගේ හැම වෙලෙම උපචිත කරලා ගෙවන ඒවා තියෙන උපචිත බදු. මේකේ බදු ගෙවන්නේ ඊළඟ මාසෙ. උපචිත වියදම් තුව ගැටුවක් නැහැ. ඒක ඇත්තට මේ ණය ගෙවීමේ සටහනක අපි කරන්නේ අපි බලනවා කාලච්ඡේදයේ පටන් ගන්නකොට කොච්චරද ශේෂය 2020 4:1ට ශේෂය දානවා. ශේෂය. ඊට පස්සේ බලනවා මේකට කොච්චර එකතු වෙනවද? අලුතෙන් කොච්චර ණය ගන්නවද? එකතු කිරීම. අපි කොච්චර ආපසු ගෙවනවද? ආපසු ගෙවීම.
හරිද? ආපසු ගෙවීම නම් ආයි දාන්න පුළුවන් කොටස් දෙකකට. ණය ගෙවීම මේ බැංකු ණය වල එහෙම නම් පොලී ගෙවීම. හරිද? ඊට පස්සේ අවසාන ශේෂය 2021යි 4යි එකට කොච්චර ශේෂයක් තියෙනවා. ඔන්න වගේ සටහනක් තමයි මේකේ දාන්නේ. වර්ෂයේ මුල කොච්චර ශේෂයක් තියනවද? වර්ෂයේ මැද සිද්ධ වෙච්ච ගනුදෙනු මොනවද? සහ වර්ෂ අවසානයේදී කොච්චර ශේෂයක් ඉතුරු වෙලා තියෙනවද කියලා තමයි මේකෙන් පෙන්නන්නේ. හරි. අවසානයේදී ව්‍යාපෘති සාරාංශය කියලා කියන්නේ අපි මේ වෙනකම් මේ හදපු ව්‍යාපෘති වාර්තාව, ණය ගෙවීමේ සටහන, ඇස්තමේන්තුගත මූල්‍ය ප්‍රකාශන සෙට් එකේ අන්තර්ගත තොරතුරු ඇතුළත් කරලා සාරාංශ ලේඛනයක් හදනවා. හරිද? ඒ වැදගත් කරුණු දාලා. ඒක තමයි ව්‍යාපෘති සාරාංශය කියන්නේ. කලින් හදපු ඒවාම සම්පින්ඩනයක් තමයි මෙතන තියෙන්නේ. අලුත් දෙයක් එතන නැහැ. ඊළඟට මේ අපි ව්‍යාපාර සැලැස්මකදී මෙහෙම ව්‍යාපාර සැලැස්මක් හදනකොට විශ්ලේෂණයන් කීපයක් කරනවා. එන්නේ ව්‍යාපාර හොඳද නැද්ද කියලා බලන්න. එකක් තමයි මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරනවා. හරිද? ඒකෙන් බලන්නේ ව්‍යාපාරයේ මූල්‍යකාරී සාධක. මූල්‍යකාරී සාධක. හරි. ඊළඟට අපි බලනවා මූල්‍ය නොවන වාර්තා. ඒතර මේක මම දානවා මෙන්න මෙහෙම. මේ කොටස ඇත්තටම එන්නේ ව්‍යාපාර සැලැස්මක ශක්්‍යතාවය කියන එක යටතේ. ව්‍යාපාර සැලැස්මක ශක්්‍යතාවය. මොකද්ද මේ ශක්්‍යතාවය? feasibility කියලා මේකේ ඉංග්‍රීසියෙන් කියන්නේ. feasibility. ඒ කියන්නේ ව්‍යාපාර සැලැස්ම ක්‍රියාත්මක කරන එක කොච්චර හොඳද නැද්ද කියලා මේකෙන් බලන්න. මොකක් හරි ඔයා යන ගිණුම් accounting class එකේ වාගේ A level syllabus එකේ අන්තිම පාඩම කරලා තියෙනවා නම් ආයෝජන තීරණ කියලා. ඒකේ තියෙනවා විවිධ උපක්‍රම ඔය සුද්ධ වර්තමානගය, පිළිගෙවුම් කාලය, ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය මේවා තාම ඉගෙනගෙන නැත්නම් හිතින් අයින් කරලා දාන්න. එතකොට මෙන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කරලා අපි බලනවා මේ ව්‍යාපෘතිය කරන එක මේ ඒක නම් බලන්න ගොඩක් කරලා මුදල් පැත්ත, මූල්‍යමය පැත්ත. මූල්‍යමය පැත්තේ හොඳ නැද්ද? මේ ව්‍යාපෘතිය අපි කරන්න ඕනේ ආයෝජනය කරන මිනිස්සයාගේ ධනය නැත්නම් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා නම් විතරයි. මේ ව්‍යාපෘතිය කරාට පස්සේ අවසානයේදී මේ මිනිස්සයාගේ තිබ්බ සල්ලි ටිකක් නැති වෙනවා නම් ව්‍යාපාර සැලැස්මක් හදලා ඒක ව්‍යාපාරය කරන්න ඕනේ නෑනේ. ඒ නිසා අපි පළවෙනියටම කරනවා මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණයක්. මූල්‍ය වාර්තා. දැන් අපි ගාව තියෙනවානේ හදපු වාර්තා. මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරන තවදුරටත්. විශ්ලේෂණය. හරිද? මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරනකොට අපි ගන්නවා ඇත්තටම පළවෙනි ක්‍රමය තමයි සමච්ඡේද ලක්ෂ්‍ය වගේ එකක්. ව්‍යාපාරය ලාභ ලබනවද? ව්‍යාපාරයේ ලාභ හෝ පාඩු ලබන අවස්ථාව තමයි සමච්ඡේද ලක්ෂ්‍ය කියන්නේ. ඒක පහු කරගෙන කොච්චර ගිහිල්ලා තියෙනවද? ඒක පහු කරගෙන යන්න ව්‍යාපාරය හොඳයි. ඊළඟට අනුපාත විශ්ලේෂණය. මේක අපි මූල්‍ය කල්පනාකරන්නේ තියෙනවා. හැබැයි මට මතකයි මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක් වෙලා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අප්ලෝඩ් වෙලා තිබුණ නැහැ. මේක ඉවරුනහම මේ අනුපාත විශ්ලේෂණයේ කොටස මම අලුත් වීඩියෝ එකකින් දානවා. අනුපාත විශ්ලේෂණය. ඊළඟට අපි බලන්න ඕනේ මූල්‍ය පැත්ත විතරක්ම නෙමෙයි හැම වෙලේම. මූල්‍ය නොවන පැත්තත් බලන්න ඕනේ. මොකද අපි මෙච්චර විකුණනවා, මෙච්චර වියදමක් යනවා. ඒ නිසා මේ ව්‍යාපාරය කරන්න ඕනේ කියලා හිතුවට වැඩක් නැහැ. මූල්‍යමය නොවන පැත්තත් බලන්න ඕනේ. මොනවද මූල්‍යමය නොවන කරුණු බලන්න ඕනේ. මූල්‍යමය නොවන සමහර වෙලාවට සමහර අමුද්‍රව්‍ය සීමා සහිතයි. අපි හිතන් ඉන්නවා ව්‍යාපාරය හොඳට යනකොට අපේ විකුණුම් වැඩි වෙයි,
විකුණුම් වැඩි වෙනකොට වැඩිපුර භාණ්ඩ හදලා විකුණයි. ඉතින් අමුද්‍රව්‍ය වැඩියෙන් නැත්නම් අමුද්‍රව්‍ය හොයාගන්න බැරි නම් අපේ විකුණුම් ප්‍රමාණය නිෂ්පාදන ධාරිතාවය තවදුරටත් ප්‍රසාරණය කරන්න බෑ. හරිද? ඊට පස්සේ මේකේ නෛතික తත්වය නීතියම බලපෑම් කොහොමද? හරිද? ඊළඟට පරිසර තත්ත්වය කොහොමද? ඒ ගොඩාක් කර්මාන්තශාලා පටන් ගන්නකොට පරිසර වාර්තාවක් ගන්න ඕනේ. මධ්‍යම පරිසර අධිකාරියම. ඒගොල්ලෝ බලනවා මේ ව්‍යාපෘතිය නිසා පරිසරයට මොන වගේ බලපෑමක් එනවා. මේ ව්‍යාපෘතියෙන් එන්න පුළුවන් සමාජ බලපෑම මොකක්ද? මේ ව්‍යාපෘතිය නිසා සමාජයට ලොකු දායකත්වයක් එනවා නම් මිනිස්සු මේ ව්‍යාපාරයට කැමති වෙයි. හිතන්න හුඟක් මේ ගමක අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට සෑහෙන රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒක රැකියා අවස්ථා නිර්මාණය වෙන එකට මේ මිනිස්සු කැමතියි. එතකොට සමාජ දායකත්වය හොඳයි. සමාජයට අහිතකර දෙයක් වෙනවා නම් මිනිස්සු ඒ වෙනුවෙන් මේ තමන්ගේ විරෝධතාවය පළ කරනවා. ව්‍යාපාරය කරගෙන යන්න බෑ. මූල්‍ය පැත්ත වගේ මූල්‍ය නොවන පැත්තත් බලන්න ඕනේ. මං කියන්නේ අවසානයේට තමයි කියන්නේ කියලා විධායක සාරාංශය ගැන. ඔන්න පාඩම අවසන් කරන්නේ විධායක සාරාංශය. විධායක සාරාංශය කරන්නේ අපේ ව්‍යාපාර සැලැස්මේ තියෙන සම්පූර්ණ විස්තරය. මේ තියෙන විනය ඔක්කොම මේකේ තියෙන වැදගත් කරුණු සම්පින්ඩණය කරනවා එක පිටුවකට විතර. මේකෙන් අදහස් කරන්නේ මේක හරියට අපේ සාමාන්‍ය පොතක තියෙන පෙරවදන වගේ. හරිද? ඕගොල්ලෝ සමහර විට දැකලා ඇති පුස්තකාලයකට ගිහිල්ලා අපි නවකතාවක් වගේ තෝරගන්නවා. හරි? එහෙම නැත්නම් කඩේකින් කතන්දර පොතක් වගේ ගන්නකොට පෙරවදන හරියට මේ පොතේ කවරේ පිටිපස්සේ ලියලා තියෙන පොඩි කතාවක් හරි බලනවා. ඒතකොට ඇත්තටම මේ කතාවේ තියෙන්නේ අපේ පොතේම අන්තර්ගත වෙලා තියෙන සමස්ත කතාවේ වැදගත්ම ආකර්ෂණීයම කොටස. ඇයි මේ ආකර්ෂණීය කොටස දාන්නේ? මේක හරියට අර චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් වගේ. ට්‍රේලර් එකක් වගේ. ඒතර චිත්‍රපටියේ තියෙන වැදගත්ම කරුණු උද්වේගකරම අවස්ථා හරිද? මිනිස්සු ආසාවෙන් බලයි කියලා හිතන දේවල් දාලා තමයි මේ ට්‍රේලර් එක හදන්නේ. විධායක සාරාංශයත් ඒ වගේ. මම කියවනේ ට්‍රේලර් එක පූර්ව ප්‍රචාරක පටය චිත්‍රපටිය පෙන්වන්න කලින් තමයි පෙන්වන්නේ. මේ ව්‍යාපාර සැලැස්මේ විස්තරාත්මක කරුණු කියන්න කලින් තමයි විධායක සාරාංශය තියෙන්නේ. හැබැයි චිත්‍රපටයේ රූගත කරලා ඉවරුනාට පස්සේ තමයි පූර්ව ප්‍රචාරක පටය හදන්නේ. ඒක තමයි මම කිව්වේ මේ ඔක්කොම ලියලා ඉවරුනාට පස්සේ තමයි මෙයාම හදන්නේ. හරිද? මොකද මේක ඔක්කොම ලියලා ඉවරුනාට පස්සේ මේ ව්‍යාපාර සැලැස්ම හදන එක්කෙනාට අවබෝධයක් එනවා මේකේ මිනිස්සු කැමතිම වෙන කෑල්ල මේක. හිතන්නකෝ මේ බැංකුවකින් ණයක් ගන්න මේක හදන්නේ වැඩිපුරම කියලා. එතකොට බැංකුව වැඩිපුරම කැමති කෑල්ල තමයි මේකට දාන්න ඕනේ. මේක හදන්නේ ආයෝජකයෝ පිරිසක් ආකර්ෂණය කරගන්න. අපේ ව්‍යාපෘතියේ අලුත් අවුල්කාරයෝ හොයාගන්න. ඒගොල්ලෝ කැමතිම වෙන එක ලාභය ගැන ඊට පස්සේ ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය ගැන ඒ වගේ වැදගත් දේවල් තමයි මේකට ඇතුළත් කරන්නේ. ඒතකොට මේකට දාන්න මේකේ වැදගත්කම තමයි සමස්ත ව්‍යාපාරය ගැන පෙර දැක්මක් ඇති කරනවා. මේ ව්‍යාපාර සැලැස්ම කියන එකට මඟ පෙන්වීමක් දෙනවා. මේකේ මෙන්න මේ කරුණු තමයි තියෙන්නේ. ව්‍යාපාර සැලැස්ම කියවන්න පොළඹවනවා. පූර්ව ප්‍රචාරක පටිය පෙන්වන්නේ ඒක බලලා මිනිස්සුන්ට සතුටු වෙන්න නෙවෙයිනේ. චිත්‍රපටිය බලන දැන්න මිනිස්සයව පත් කරන්න. හරි. එතකොට විධායක සාරාංශයක අඩංගු කරුණු වෙන්නේ ව්‍යාපාරයේ නම ලිපිනේ, ඉතිහාසය, වැදගත් දේවල්, තරගය පිළිබඳ විස්තර, අපි මොනවද දෙන භාණ්ඩය හෝ සේවාව, මුළු ආයෝජනය කොච්චරද, ව්‍යාපාරයේ සාර්ථක වෙන්නේ ඇයි? මොන වගේ වැදගත් කරුණු ටිකක් තමයි ව්‍යාපාර සැලැස්මක විධායක සාරාංශය කියන කොටසෙන් ඉදිරිපත් කරන්නේ. හරි. අපේ පාඩම උතරින් අවසන්. අද වීඩියෝ එකක් බොහොම පොඩි වීඩියෝ එකක් පැය භාගයක විතර. හැබැයි මේ වීඩියෝ එක පොඩි වුණාට මේ සතියේ පන්තිය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. පොඩි වෙන්නත් හේතුව ඒකයි.
දැන් මම ඔයාලට කිව්වා අපි මේ වෙනකොට ව්‍යාපාර අධ්‍යයනයේදී මම කිව්වා ඒක අනුපාත විශ්ලේෂණය කැල්ල මම ඒක වීඩියෝ එකකින් දාන්නම්. ඒ කොටස මගේ අරලා කියලා මට ළමයි කීප දෙනෙක් කිව්වා. එතකොට ඒ කොටස අරුණාම අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ තොරතුරු පද්ධති කියන පාඩම පමණයි. තොරතුරු පද්ධති කියන පාඩමේ ටිකක් ලියන්නත් කරුණු වැඩි. ඒ නිසා ඒක සොෆ්ට් කොපි එකක් විදිහට දෙනවා වෙනකොට මොකද මයිගේ ටියුබ් ටික print කරලා දී නැත්නම් ක්ලාස් එකට බාර දීලා තිබුණේ. නමුත් මේ ඇතිවෙච්ච හදිස්සියෙම අපිට ආපු මේ සංචරණ සීමා තත්ත්වය නිසා තමයි ඒක ඔයගලන්ට දෙන්න බැරි වුනේ. ඒ හින්දා ඒ පාඩම ඔහොමම ඉතුරු වෙන්න තියලා මම මෙතන ඉඳන් රිවිෂන් පටන් ගන්නවා. හරිද? එතකොට මම රිවිෂන් පටන් ගන්නේ 13 වසරේ. හේතුව 13 වසරේ පාඩම් කරන කාලේ තමයි මේ කොරෝනා තත්ත්වයට මුහුණ දෙන්න උනේ. ඒ නිසා අතරින් පතර තමයි පන්තියේ වැඩ කෙරුනේ. ගොඩක් වෙලාවට මේ වීඩියෝ වලින් මේක කළේ. මම දැන් කලමනාකරණේ ඉඳන්ම වීඩියෝස් වලින් තමයි කළේ. එතකොට මේ මම රිවිෂන් පටන් ගන්නේ 13 වසරේ. 13 වසරේ. මම සාමාන්‍යයෙන් හැම සතියෙම බලාපොරොත්තු වෙනවා පේපර් එකක් කරන්න. ඒ කියන්නේ MCQ ප්‍රශ්න 50ක් තියෙන ඊට පස්සේ ලියන ප්‍රශ්නත් අඩුම ගානේ 5ක් 6ක්වත් තියෙන පේපර් එකක්. තෝරගන්න නෑ. තෝරගන්න දින්න 8ක් දෙන්නේ. මම 6ක් විතර කරනවා. පාඩම් 6කින් වගේ තෝරගෙන විභාගෙදී පාඩමකින් ප්‍රශ්නයක් එන්නේ නෑ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේක පටන් ගන්නකොට පළවෙනි සති දෙකේ ඕගොල්ලන්ට පොඩ්ඩක් පුරුදු වෙන්නත් ඕනේ. හින්දා ඉකෝන් එකේ සම්පූර්ණ පේපර් එකක් දැන් සතියකට දෙකක් කතා කරන හින්දා මේ සතියේ දැන් මේ වීඩියෝ එක බලලා මම අප්ලෝඩ් කරලා තියෙනවා ගෲප් එකට MCQ පේපර් එකක් 13 වසරේ විෂය කොටස් වලින් 13 වසරේ පාඩම් බලමු. කලමනාකරණය, මෙහෙයුම් කලමනාකරණය, ඊට පස්සේ අලෙවිකරණය, මූල්‍ය කලමනාකරණය, මානව සම්පත් කලමනාකරණය, තොරතුරු පද්ධති, ව්‍යාපාර සැලැස්ම. පාඩම් 7ක් තියෙනවනේ. මේ පාඩම් 7න් තොරතුරු පද්ධති පාඩම කරලා නැහැ. අත තියලවත් නැති නිසා ඒ පාඩමට දාලා ප්‍රශ්න දාලා නැහැ. හරිද? ඒතර පාඩම් 6කින් ප්‍රශ්න 50ක් තියෙනවා. විභාගේ වගේම MCQ ඉරිගහන ප්‍රශ්න, හරි උත්තරේ තෝරන ප්‍රශ්න 30යි. හිස්තැන් පුරවන ප්‍රශ්න 10යි. ඊළඟට මේ කෙටි පිළිතුරු ලියන, නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න 10යි. ඊළඟට මේක ෆස්ට් පේපර් එකක් නිසා ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ. මේ පේපර් එකට උත්තර ඊළඟ සතියේ වෙනකොට ලියන්න අපේ පේපර් සාමාන්‍ය පන්තියේ පැවැත්ුනේ මට මතක විදිහට බදාදා දවසේ. හරිද? නෑ බ්‍රහස්පතින්දා දවසේ. හරිද? බ්‍රහස්පතින්දාට මෙතන ඉඳන් හැමදාම බ්‍රහස්පතින්දාට වීඩියෝ එකක් දානවා පේපර් එකක් සාකච්ඡා කරනවා. පළවෙනි සති දෙකේදී එන්නේ මේ සතියේ MCQ පේපර් එක. ඊළඟ සතියේ මගේ ඇරිච්ච මූල්‍ය කළමනාකරන පාඩමේ කොටසේ වීඩියෝ එක සහ සෙකන්ඩ් පේපර් එක. එතනින් පස්සේ අපිට පන්ති පටන් ගන්න ඕනේ නැත්නම් හැම සතියෙම ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි දෙකම තියෙන විභාගේ වගේම පේපර් එකක් ඕගොල්ලන්ට දෙනවා. මුලින් සති දෙක තුනක් පේපර්ස් දෙක තුනක් යනකම් පටන් ගන්නේ 13 වසරේ කොටස්. මොකද ළමයි ගොඩක් අමාරු වෙටෙන්නේ 13 වසරේ කොටස් වලින්. 12 වසරේ වෙනම O level වලත් ඉගෙනගෙන තියෙනවා. A level කරන්න ආපු මුල් කාලේනේ. ඒ පළවෙනි පාඩම් ටිකක් ගැම්මෙන් පාඩම් කරනවා. ඒ කාලේ ටර්ම් ටෙස්ට් එකක් දෙකකුත් ලියන්නේ නැතිනේ. ඒතකොට ඒ වලත් පාඩම් කරනවා. දැන් මේ කාලේ ටර්ම් ටෙස්ට් උත් නැහැ. ගෙදෙට්ට වෙලා ඉන්නේ. ඒක මතක තියාගන්න විභාගයේ ඊටාම ළඟ එනවා. ඒ වුණාට විභාගයේ සම්බන්ධ විභාගයේ ළඟ බව හඟවන ඒවා නැහැ. ගිය පාර ළමයින්ට ඕක තමයි උනේ. දැන් සාමාන්‍ය අවුරුද්දක නම් ජූනි මාසේ මුල කියන්නේ ජූලි විතර විභාගෙට තියෙන්නේ. ඒතොර පන්ති වැඩි වෙනවා. අපි නම් පන්ති වැඩි වෙන්නේ නැහැ. මොකද අපි කාලේ සිලබස් එක ඉවර කරලා තියෙන නිසා
පේපර්ස් කරනවා. පේපර් වලට ළමයින්ට පන්ති උත්තර ලියා ගන්න බැරි වෙනවා. මට බෑ කියලා තේරෙනවා. හරිද? අපිත් කියනවා. ඔයාලට දැන් බෑ මෙහෙම ගියොත් කරගන්න වැඩි. දැන් වෙලා තියෙන්නේ ඒවා නැති නිසා විභාගේ ළඟ වුණාට විභාගේ ළඟ වගේ දැනෙන්නේ නැහැ. විභාගේ නෑ වගේ දැන් ළමයි ඉන්නේ. හරිද? ඒ නිසා මේ මගේ පැත්තෙන් කරන්න ඕන උපරිම දේ මම කරලා තියෙනවා. ඔයාලට මතක ඇති පළවෙනි ලොක්ඩවුන් එකේම කිසිම ඔන්ලයින් ක්ලාස් එකක් කළේ නෑ. හේතුව ඔන්ලයින් ක්ලාස් එකට වඩා ඇත්තටම ඵලදායි අපි සාමාන්‍යයෙන් පන්ති එක උගන්වන එක. නමුත් දිගටම ඒ தත්ත්වය අපිට කරගෙන යන්න ඕන නිසා පන්ති පටන් ගන්න සිද්ධ වුණා. සිද්ධ වුණත් දැන් ඔයගලන්ට තේරෙනවා ඇති එක පාඩමක් කරෙන්න සියලුම පාඩම් ටික සිලබස් එකේ ඉවර කරලා තියෙනවා. අපේ පන්තියේ ළමයින්ට තමයි O level මේ A level විභාගයේ වැඩිම chance එක තියෙන්නේ. බලන්න මේ ජූනි පළවෙනි සතිය ජූලි අගෝස්තු සැප්තැම්බර් කොහොමද තියෙනවා. හරිද? විභාගයේ කිව්ව දවසේ තිබ්බොත් මාස 3කට කලින් දැන් සිලබස් එක ඉවර කරලා තියෙනවා. 12 වසරේ පාඩම් වල නම් පාස් පේපර්ස් කරලා තියෙන්නේ. හරිද? එතකොට 13 වසරේ වෙනම පාස් පේපර්ස් සමහරක් කරන්න බැරි වුණේ කීපයක් මම හිතන්නේ තෝරගත්ත ඒවා කලේ. නමුත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මම 13 වසර වැඩි රිවිෂන් ටිකක් කරන නිසා ඒ ප්‍රශ්න ටික කවර් වෙනවා. හරිද? ඒ වගේම ලියන පේපර් එකේ මම වැඩිපුර බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට වැඩිපුර එන්න ඉඩ තියෙන කේස් ස්ටඩි ප්‍රශ්න. සිද්ධි අධ්‍යයනයක් ඇසුරින් උත්තර දෙන ප්‍රශ්න වැඩිපුර කරන්න. සාමාන්‍යයෙන් මගේ පේපර් එකක් ගත්තොත් ප්‍රශ්න 6ම කේස් ස්ටඩි වෙන්නත් පුළුවන් සමහර සතිවල. නමුත් මේ 6ම විභාගෙට ඉන්නේ නැහැ කියලා ඉන්න එපා. මොකද ගිය පාර සහ ඊට කලින් පාර තමයි මේ කේස් ස්ටඩි හඳුන්වා දෙන්න පටන් ගත්තේ අලුත් සිලබස් එකේ. හඳුන්වා දෙනකොට පොඩ්ඩනේ හඳුන්වලා දෙන්නේ. ඕගොල්ලන්ට එනකොට අවුරුදු 2ක් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා කේස් ස්ටඩි වැඩි වෙන්න පුළුවන්. හරිද? කේස් ස්ටඩි ලේසි. හැබැයි කේස් ස්ටඩියට උත්තර ලියලා නැත්තම් අමාරුයි. එකපාරට ගිහිල්ලා පාඩම විතරක් පාඩම් කරලා ටියුට් එක විතරක් පාඩම් කරලා කේස් ස්ටඩියට ලියන්න අමාරුයි. හරි? ඒ නිසා ඒ ටිකටත් පුරු වෙමු. හොඳටම කාලය ඇති. හොඳටම ඇති කාලේ. හරිද? වැඩිත් එක්ක මට මගේ තියෙන කාර්යභාරය කරන්න ඇති. මම දන්නේ ඔයාට මේ වැඩ කරන්න ඔයා වැඩ කරලා තියෙනවද නැද්ද? කරලා නැත්නම් කරුණාකර දැන්වත් පටන් ගන්න. මාස 3යි විභාගෙට තියෙන්නේ එක විෂයක් සඳහා පැය 2කමාරක් අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. පැය 2කමාරක් අනිවාර්යයි. පැය 3ක් ඕනේ. 2කමාරක්වත් කරන්න වෙනවා. හරිද? ඔයා පාඩම් කරලම නැත්නම් අඩු ගානේ පැය 2කින්වත් පටන් ගන්න. දැන් මේ පේපරේ ලියන්න පැය 2ක් යනවනේ. තමයි කරුණා කරලා මේ පේපරේ ලියන්න පළවෙනි පාර try කරන්න. ඔයාගේ දැනුමේ ටියුට් එක හොය මේක ලියන්න එපා වැඩක් නැහැ. හරිද? පළවෙනි පේපර් එකේ මම ලකුණු අහන්නෙත් නෑ කාගෙන්වත්. ලකුණු බිඳුවක් තිබ්බා ප්‍රශ්නයක් නැහැ. අඩු ගානේ තේරුම් ගන්න තමන් විභාගෙට සූදානම් නැහැ කියන එකවත්. ඒකවත් තේරෙනවා විභාගෙ ලිව්වහම පේපර් එක ලිව්වහම මේ ලකුණු 10 මට ප්‍රශ්න 10 විතර තමයි මුලුවන් ලියන්න. ප්‍රමාණ විභාගෙ ලෑස්ති නැහැ. ඒක හරි මේකෙන් ගන්න මේ පළවෙනි පේපර් එකනේ. හරිද? MCQ එකක් විතර මේ ෆස්ට් පේපර් එකක් විතරයි දෙන්නේ. හරි? ඒතොර මේ වීඩියෝ එකත් එක්කම අප්ලෝඩ් කරලා දිනවා පේපර් එක අදම කරන්න. එතකොට මම කියන්නේ මෙතන ඉඳන් හැමදාම එනවා කියලා සතියෙන් සතිය දැන් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ අඟහරුවාද දවසේ. හරි? ඒතකොට බ්‍රහස්පතින්දා වෙද්දි මේක ඉවර කරන්න. මේකේ උත්තරේ ඉන්නේ ලබන සතිය තමයි. හරිද? නමුත් උත්තරේ එන්න කලින් අර වීඩියෝ එකක් එනවා. ඒ වීඩියෝ එකත් එක්ක සෙකන්ඩ් පේපර් එනවා. හරිද? තේරුණාද නැහැ කිව්වේ. ඔයාට සාමාන්‍යයෙන් සෙනසුරාදා වගේ වෙනකොට තව වීඩියෝ එකක් එනවා. ඒ වීඩියෝ එකත් එක්කම මේ තව පේපර් එකකුත් එනවා. ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එකක්. හැබැයි ඒකේ මේ ෆස්ට් පේපර් එක මම බලන්නේ ඊළඟ බ්‍රහස්පතින්දා. ඒක මම සෙකන්ඩ් පේපර් එක කලින් දෙන්නේ සෙකන්ඩ් පේපර් ටික වෙලා ඕන ලියන්න. හරිද? නිසා ඔය ටික ඔළුවේ තියාගෙන විභාගෙට හොඳට ලෑස්ති වෙන්න. හරි? ආයිබෝවන්.